නවයේ ශ්‍රේණියේ දරුවන්ට අපි මේ වැඩ නවත්තන්න හිතුවට අපිට බැලුණා ආයෙත් සතයක් නිවාඩවා පුරින්දා අපි තව පාඩමක් ඔබට දානවා ත්‍රිකෝණයක කෝණ මේ ටියුට් එකත් ඔබ හැම දිනෙකම වගේ මේ වෙනකොට අරගෙන නොගත් දරුවෝ අරගත්තට පස්සේ තමයි කරන්න වෙන්නේ මොලේ ඉඳන් පාඩම තේරුම් ගන්න සටහන් පොතේ මාතෘකාව ලියන්න ටියුට් එක බලන්න ඉස්සෙල්ලාම සරල රේඛාවක් මත බද්ධ කෝණ පරිපූර්ණක වේ. සරල රේඛාවක් මත තියෙන මේ වගේ බද්ධ කෝණ දෙක එකතු 180. මේ කෝණේ A නම් මේ පැත්තේ කෝණේ B නම් ඔය දෙකේ එකතු අංශක 180. ඔය රේඛාව විවිධ හැඩතල වලට මෙහෙම එන්නත් පුළුවන්. මේ කෝණ දෙක එකතු 180. මේ පැත්තෙන් එන්න පුළුවන් ආයෙත් මේ දෙන්න එකතු 180. රේඛාව සරල රේඛාවක් නම් ඒ මත පිහිටා ඇති බද්ධ කෝණ දෙක එකතු වෙලා මේ දෙන 180. හරි. ඊළඟ කාරණේ තමයි යම් කිසි ලක්ෂයක් වටා අපි හිතලා තියෙන කෝණ. මේ වගේ කෝණ සමූහයක් ලක්ෂයක් වටා අපි හිතලා තියෙනවා නම් මේ ලක්ෂය වටා අපි හිතලා තියෙන මේ ඔක්කොම කෝණ ටික මේ සියල්ල එකට එකතු කළාම එකතු අංශක 360. ඒකත් මතක තියාගන්න. සරල රේඛාවක් මත පිළිලා තියෙන බද්ධ කෝණ කොච්චර තිබුණත් ඒ බද්ධ කෝණ වල එකතු 180යි. ලක්ෂයක් වටා පිළිලා තියෙන කෝණ ඔක්කොම සියල්ල එකතු කරපුවාම 360ක් වෙනවා. කෝණ සියල්ල එකතු. ඊළඟට සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වුණා මේවා. කැපිලා ගියාම හැදෙන මෙන්න මේ කෝණ ප්‍රතිමුඛ කෝණ වෙනකට තියෙනවා මේවා විශාලත්වයෙන් සමානයි. මේ කෝණට සමානයි. මෙතන කෝණ මේ කෝණට සමානයි. ඒවා ප්‍රතිමුඛ කෝණ. ඒවා විශාලත්වයෙන් නිතරම සමානයි. ඒ වගේම ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු. මේක ABC නම් කෝණ තුනක් නම් ABC කියන කෝණ තුන එකතුව අංශක 180. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ල එකට එකතු කළාම අංශක 180ක් වෙනවා. ඔය ඔබ පහළ පන්ති වලින් ඉගෙන තියෙන විවිධ ජ්‍යාමිතික සම්බන්ධ. දැන් අපි ඔය දාගෙන ගණන් උදාහරණ කීපයක් ඉගෙන ගමු. උදාහරණ කීපයක් අපි ඉගෙන ගමු. හොඳයි. ඔබේ සටහන් පොතේ ලියන්න මේ උදාහරණ. ඔය ප්‍රමේය මේ කිව්ව හතර මතක තියාගන්න. ප්‍රමේය හතරක් කිව්වේ. ඒ ටික මතක තියාගෙන මේ ගණන් හදන්න ගන්න. හරි? පළවෙනි ගාන මේ රූපය අදගන්න. ඔය රූපය අදගන්න. මේ කොනේ මේ කෝණයේ අංශක 105යි මේ කෝණයේ අංශක 37යි. අපි x කියන කෝණය හොයන්න බලමු. රූපයට ගන්න. x කියන කෝණය හොයන්න. අපි දන්නවා මේ තුන් දෙනාගේ එකතු 180. අපි ලියනවා x ධන 105 ධන 37 180. එකේ හොයනවා x ලාගය 180න් අඩු කරලා මේ දෙනාගේ එකතු 142. 105 37 142 අඩු. එහෙනම් x වල උත්තරේ එනවා අංශක 38. ඕක ගන්න. මේ ගන්න බලන්න. ඔය රූපේ x 4x 5x මේක 3x මේක 4x මේක 5x එහෙනම් ඔය තුනම එකතු කරමු 3x ධන 4x ධන 5x කෝණ තුනේ එකතු 180 4යි 3යි 7යි 5යි 12x 180 දැන් 12න් දෙපැත්තම බෙද x සමානයි අංශක 15 x 15 නම් 3x කියන කෝණය 15 3ක් 45. එහෙනම් 4x කියන කෝණ 15 4ක් අංශක 60යි. එහෙනම් 5x කියන කෝණ 15 5ක් අංශක 75යි. ඕක කෝණ තුන හේතු.
උදාහරණය බලන්න. එතකොට මේ කෝණය බලන්න x ලාගේ ඔයගොල්ලෝ. දැන් මේකේ මේ රේඛා දෙක එකිනෙක කැපිලා හැදිච්ච ප්‍රතිමුඛ කෝණ දෙකක්. එහෙනම් මේක 60 නම් මේක 60යි. දැන් මේ තුනේ එකතු 180. ඒකෙන් පුළුවන් ගන්න. x ධන 60 ධන 80 180. x වෙනවා 180 මරු කරනවා 140. එහෙනම් x ලාගේ එනවා අංශක x සමානයි 4. පළවෙනි උදාහරණය බලමු. මේ රූපයදී ඔය රේඛා දෙක සමාන්තරයි. මනෝ මේකේ මේ x වලගේ මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ කෝණේ 40 නම් මේ කෝණේ 40යි. ඒතර මේ තුනේ එකතු 180ට සමානයි. x ධන 40 ධන 100 180. ඒකෙන් එනවා x වල උත්තරේ 180. මේ දෙක සමාන වුණේ ඒකාන්තර කෝණේ. කලින් පාඩම ඉගෙනගෙන තියෙනවා ඈ. 140 අඩු කළා. උත්තරේ 40. ඕක x ළඟේ ගන්න එක කරා. x සමානයි 40. එහෙම නැත්නම් තව ක්‍රමයක් තමයි මේ රේඛා දෙක සමාන්තර. ඔයාලා සමාන්තර රේඛාශ්‍රිත කෝණ වලින් ඉගෙන ගත්තා මේවා මිත්‍ර කෝණ. මේ දෙක එකතු 180. ඒකෙන් ගන්නත් දෙනවා. ඒක උදව් කරගෙන ගන්නත් දෙනවා. පස්වෙනි උදාහරණය ගන්න. මේ රේඛා දෙක සමාන්තරයි. මේ කෝණේ අංශක 70. මේක x මේක y. මේ කෝණේ අංශක 100යි. මේ කෝණේ අංශක 40. මේ කෝණේ z. xy z කෝණ තුන හොයන්න. දැන් ඉස්සෙල්ලාම කිය හැකි නේද මේ රේඛාවයි සමාන්තර. x ලාගේ 40. x ගැන කෙලින්ම කියේ. x 40. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණින්ද x 40. x ලාගේ හරි. ඊළඟ y හොයන්න පුළුවන්. මේ කෝණ තුන එකතු 180. 180න් අනු කරනවා. මේ දෙක එකතු 140. එහෙනම් y වල උත්තරේ එනවා අංශක 4. y 40. ඊළඟ හොයන්න තියෙනවා z. දැන් අපි x ලාගේ දන්නවා මෙයා දන්නවා 40. 40යි මේක 70යි එහෙනම් z හොයන්න පුළුවන්. 180න් අනු කරනවා. 70යි 40යි එකතු 110යි. එහෙනම් ඉසෙක් ඩොලා කියනවා ආයෙත් 70. හරි. ඔය ටික තේරුම් ගත්ත දරුවන්ට පුළුවන් ටියුට් එක ඔකට ලැබිලා තියෙන්නේ. පළවෙනි ගානේ කොටස් තියෙනවා 8ක්. ඒ කොටස් 8 සම්පූර්ණ කරන්න. වීඩියෝ එක නවත්තලා ඒ කොටස් 8 සම්පූර්ණ කරලා ඇති. මෙන්න මේ කොටස් 8ේ උත්තර බලන්න. පළවෙනි ගානේ පළවෙනි කොටස. පළවෙනි රූපේ ඔය කෝණ තුන එකතු 180යි.
එහෙනම් x ධන 82 ධන 54 180. ත්‍රිකෝණේ කෝණ තුනේ එකතු. ඒකෙන් එනවා x වල උත්තරේ 180 න් අඩු කරන්න. මේ දෙකේ එකතුව 6යි 8යි 5යි 10. අංශක 136ක් අඩුයි. අඩු වෙච්චාම උත්තරේ එනවා අංශක 47. ඔන්න x ලාගේ හරි. දෙවෙනි රූපය. ඔය රූපේ තියෙන x කෝණයක් තියෙනවා. ආයේ x තියෙනවා 36ක් තියෙනවා. එකතු 180. ඒකෙන් එනවා 2x ගන්න. 180 36 අඩුයි. ඒ අනුව 2x සමාන වෙනවා 180 36ක් ගියොත් 147. 36ක් අඩුයි. ඒ අනුව x සමානයි දෙකෙන් බෙදුවා 72. x ලාගේ 72. කොහොමද රූපය? කෝණ තුන එකතු කළොත් 2යි 3යි 4යි. කෝණ තුනේම එකතු 180. 3යි 2යි 5යි 4යි 9යි 180. ත්‍රිකෝණේ කෝණ 9 දෙපසම බෙදුවා. x සමානයි අංශක 20. x ලාගේ 20 නම් ඒ වෙලාගේ 20 නම් 2යි කියන්නේ 20 දෙකක් 40යි. 3යි කියන්නේ 20 3ක් 60යි. 4යි කියන්නේ 20 4ක් 80. ඕක කෝණ තුනේ. 4. හතරවෙනි රූපේ මේ රූපේ මෙතන කෝණේ x නම් මේකත් x ප්‍රතිමුඛ කෝණ මේක 60යි මේක 40. දැන් කෝණ තුන එකතු. x ධන 60 ධන 40 180. ඒකෙන් x එනවා 180 න් අඩු කළා 100. x ලාගේ එනවා 80. x 80. හත්වෙනි රූපය මම ඒ රූපය ඇඳලා පැහැදිලි කරන්නයි වන්ති වෙඩි ටිකක් අමාරු වෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි. මේ කෝණේ 58යි. මේ කෝණේ 46යි. මේක x. ඒතර මේ රේඛා දෙක සමාන්තර නම් මේක 58 නම් මේකත් 58යි. ඒක ඔයගොල්ලෝ රූප සරහනේ ලියලා තියන්න. කෝණේ 58යි. මේක 58 නම් මේක 46යි නම් x එක. 180 න් අඩු කරමු. 48යි 56යි එකතු කළාම 104. එහෙනම් x ලාගේ අංශක 70යි. 104ක් අඩුයි. 6 වෙනි රූපේ බලන්න. මේක සමාන්තර රේඛාවක් මෙතනින් ඇදලා තියෙනවා. මේක 72යි. මේක x මේක y 54යි 63. ඉස්සෙල්ලාම අපි x හොයනවා. මේ කෝණ තුනේ එකතු 180. y x හොයන්න පුළුවන්. 180 න් අඩු කරනවා 63යි 72 එකතුව 135. 135ක් 180 න් අඩු කළා මේ දෙන්නගේ එක. 63යි 72යි x. එහෙනම් x වල උත්තරේ එනවා අඩු කළාම අංශක 45. ඕක x. ඊළඟ y හොයන්න. y හොයන්න පුළුවන්. දැන් මේ x ලාගේ මේ කෝණේ 45යි. එහෙනම් මේකත් 45යි. x ලාගේ මේ දෙක එකතු කරලා 180 න් අඩු කළාම y 45යි 54යි කියලා කියන්නේ 99යි. අඩු කරලා. එහෙනම් අංශක 81යි y. 8 වෙනි කොටස බලන්න. මේ රූපේ මේ රේඛා දෙක සමාන්තරයි. මේ කෝණේ 32යි. මෙතන කෝණේ x 120යි. x ලාගේ තමයි යහන්නේ. ඒතර මේ රේඛා දෙක සමාන්තර නම් මේක 32 නම් මේක 32යි. ඔබේ රූප සරහනේ වලක්වු කරලා තියෙනවා. මේක 32යි. එහෙමනම් මේ තුන එකතු ආයත 180යි. ත්‍රිකෝණේ කෝණ. එන x වෙන 180 න් අඩු කරනවා. 32යි 120යි කියන්නේ 152ක්. 152ක් අඩු කරනවා. අඩු කළාම එනවා අංශක 28. x ලාගේ 28. 8 වෙනි රූපය.
මේ රූපේ මේ සලකුණ ඔබ දන්නවා අංශක 90යි කියන එක දාලා තියෙන්නේ. මේක 57යි. මේ රේඛාවේ සමාන්තරයි. මේක 130යි. මේ කෝණය y මේ කෝණය x. ඉස්සෙල්ලා මේ x හොයන්න. මේක 90යි මේක 57යි 180යි. අඩු කරනවා මේ දෙක එකතු 147. ඒතර x වලට එනවා අංශක 33. 33. ඊළඟ y වලගේ වෙයි. දැන් x 33 නම් x වලගේ මේ කෝණෙ මෙතෙන්ට සමාන නේද රේඛා දෙක සමාන්තරයි. එහෙමනම් මේ දෙන්න ඒකාන්තර කෝණ දෙකක් මෙයක් 33. දැන් පුළුවන් y හොයන්න. 180 අඩු කරන්න. 130යි 33යි කියන්නේ 163. 163ක් අඩු. එහෙනම් y වල උත්තරේ එනවා අංශක 10. y 17. හරි. ඊළඟට මේ උදාහරණ සටහන් පොතේ ලියන්න. ත්‍රිකෝණයක එක් කෝණයක් ත්‍රිකෝණයක එක් කෝණයක් අංශක 60. ඉතිරි කෝණ දෙක අතර අනුපාතය 2ට 3 වේ. ත්‍රිකෝණයේ විශාලම කෝණයේ අගය සොයා ත්‍රිකෝණයේ විශාලම කෝණයේ අගය සොයා කෝණ අණුව එම ත්‍රිකෝණයේ කවර වර්ගයට අයත්දයි කෝණ අණුව එම ත්‍රිකෝණයේ කවර වර්ගයට අයත්දයි දක්වන්න. කෝණ අණුව එම ත්‍රිකෝණයේ කවර වර්ගයට අයත්දයි දක්වන්න. හරි. දැන් බලන්න. ත්‍රිකෝණයක් තියෙනවා එක කෝණයක් අංශක 60යි. ඉතිරි කෝණ දෙක 2ට 3 අනුපාතයට තියෙනවා කියනවා. ඒතකොට 2ට 3 අනුපාතයට තියෙනවා කියනකොට අපි මේ කෝණ දෙක සලකනවා. එකක් 2යි x නම් අනික 3යි x. එහෙමයි අනුපාත එකයි. දැන් කෝණ 3 මාතර අනුපාතය 2ට 3ට 4 කියලා දුන්නා නම් 2x 3x 4x. එහෙමයි අපි ලියන්නේ. ඒතර එක කෝණයක් 2යි අනිත් දෙන්න අතර අනුපාතය 2යි 2ට 3 හින්දා 2x 3යි. දැන් මේකේ x වෙයි. 2x නම් 3x තන 60 ඉස්සෙල්ලා දැනගත්තේ 180යි ත්‍රිකෝණයක් කෝණ තුන. මේ දෙකක් එකතුව 5යි x සමානයි 180න් 60 අඩු. 5යි x සමානයි 120යි. දෙපැත්තම 5යි දෙක. එන x වලට ආව අංශක 24. x වලගේ 24 නම් 2x කියන කෝණේ 24 ඒවා දෙකක් 48. 3යි x කෝණේ 24 ඒවා 3ක් 72යි. ඔන්න ඉතිරි කෝණ දෙක හේතුව. හරි? මේ කෝණේ කෝණ තුනම දැන් දාන්න. අපිට දීලා තිබුණ කෝණේ අංශක 60යි. ඊළඟ කෝණ දෙක 48යි 70යි. දැන් අපෙන් අහන්නේ විශාලම කෝණයේ අගය සොයන්න. මේකේ පේනවා අපට විශාලම කෝණයේ අංශක 72යි. විශාලම කෝණය 72. ඒතකොට විශාලම කෝණේ 72 නම් අපිට පේනවා අනික් කෝණ ඊටත් වැඩි අඩුයි. එහෙමනම් කිසිම කෝණයක් අංශක 90ක් නැහැ 90ට වැඩිත් නැහැ. එහෙමනම් කෝණ තුනම අංශක 90ට අඩුයි. එහෙනම් මේ ත්‍රිකෝණයේ සුළු කෝණයකට ලියන්න ඕනේ. කෝණ තුනෙහි මාගිය අංශක 90ට අඩු නිසා කෝණ තුනෙහි මාගිය අංශක 90ට අඩු නිසා ත්‍රිකෝණය සුළු කෝණික වේ. ත්‍රිකෝණය මොන වර්ගයට අයිතිද කියලා හොයාගන්න. ඔබ දන්නවා කෝණ තුනම 90ට අඩු නම් සුළු කෝණිකයි. එක කෝණයක් හරි අංශක 90 කෝණයක් තිබුණොත් කෝණ 90 ඒක ඍජු කෝණික ත්‍රිකෝණයක්. අනිත් කෝණ
මොනාගයක් තිබුණත් අනික වසරු කෝණ තමයි අනිවාර්යයෙන්. එක කෝණයක් හරි 90 නම් මේ ත්‍රිකෝණය ඍජු කෝණයක්. එක කෝණයක් හරි 90ට වැඩි නම් සාමාන්‍ය ත්‍රිකෝණයක එක කෝණේ තමයි වැඩි වෙනවා නම් 90ට වැඩි වෙන්නේ. 90ට වැඩි එක කෝණයක් ත්‍රිකෝණයක තියෙනවා නම් 95ක කෝණයක් තිබුණොත් ආයේ ත්‍රිකෝණේ මහා කෝණික ත්‍රිකෝණය. එතන එක කෝණයක් 90ට වැඩි වෙච්ච ගමන් ඒ ත්‍රිකෝණේ මහා කෝණිකයි. එක කෝණයක් 90 වෙච්ච ගමන් ඍජු කෝණිකයි. එක කෝණයක්වත් 90ට වැඩි නැත්නම් 90 වෙන්නේ නැහැ 90ට වැඩිත් නැත්නම් ඒක සුළු කෝණයක්. හොඳයි. ඔය ටික තේරුම් ගත්ත දරුවෝ දැන් ටියුට් එකේ හදන්න 2 3 4 5. ඔය ගණන් ටික සම්පූර්ණ කරන්න. හොඳයි. දැන් ඒක හදලා නම් බලමු. දෙවෙනි ගාන A B C මෙතනින් තියෙන සමාන්තර රේඛාවක් මෙතන D මෙතන E මේක මෙහාට දික් කරලා මෙතන F මේ කෝණය 72යි ABD කෝණය 72යි කියලා දීලා ගානේ දීලා තියෙනවා BAC කෝණය සමානයි ආයක වැදගත් BAC මේ කෝණය සමානයි කියලා දීලා තියෙනවා BCA කෝණය BCA මේ කෝණ දෙක සමානයි බලන්න BAC කෝණය ඔක දීලා තියෙනවා BCA කෝණයට සමානයි BAC මේ කෝණය BCA මේ කෝණය එතන මේ දෙකටම අපි තනි අකුරක් දානවා මේක x නම් මේකත් ඒ දෙක සමානයි අහන්නේ මොකද්ද EBF කෝණය යන්නේ EBF මේ කෝණය අහන්නේ හරි EBF කියන කෝණය අහන්නේ දැන් මේ කෝණය 72 නම් මේ x ළඟේ 72යි නැත්නම් BAC කෝණය BAC කෝණය අංශක 72යි මේක 72 නම් මෙහා 72යි හේතුව ඒකාන්තර කෝණය ඒක තමයි හේතුව ඉතින් මේ BAC කෝණය BCA ට සමානයි මේ දෙන්න සමානයි එහෙනම් BCA කෝණයත් 72යි BCA කෝණයත් අංශක 72යි කෝණ දෙකම මේ දෙක සමානයි කියලා දීලා තියෙනවා ඒකට ඕන වරහන් ඇතුළට අපිට දී හැකි වැඩි හොඳයි BAC කෝණය සමානයි BCA කෝණය ඒක දීලා තියෙනවා ඒකින් නම් මේකත් 72යි දැන් මේක 72යි මේක 72යි නා අපිට ඒකෙන් හොයන්න පුළුවන් මෙතන ABC කෝණය අපි බලමු ABC කෝණය සමානයි 180 72 දෙකක් 144ක් හදන්න අංශක 30යි ඔය ABC මේක හොයාගත්ත අපි 30යි ඔය 30යි සමාන වෙනවනේ මේ කෝණය එහෙනම් EBF කෝණය 30යි හේතුව ප්‍රතිමුඛ කෝණය EBF කෝණය 30යි එහෙම වෙන්නේ ප්‍රතිමුඛ කෝණ නිසා ප්‍රතිමුඛ කෝණ ඕක දෙවෙනි ගාන අවසන් දැන් බලන්න තුන්වෙනි ගාන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණාන්තර අනුපාතය 2ට 3ට 5යි. එහෙනම් අපි ත්‍රිකෝණයක් ඇදගෙන ඒකට දානවා 2x 3x 5x කොහොමද 2ට 3ට 5යි. දැන් ওই තුනේ එකතු 2x ධන 3x ධන 5x. ත්‍රිකෝණේ කෝණ තුනේ එකතු 180. මේකතු බලමු 2x 3x 5යි 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 10යි. 180 දෙපැත්තම 10න් බෙදෙනවා x සමානයි අංශක 18යි x 18 එහෙනම් 2x කියන්නේ අංශක 36යි ඒ අනුව 3x කියන්නේ 18 ව 3 54යි 5x කියන්නේ 18 ව 5 90 36යි 54යි 90 ඊළඟ අහන්නේ කෝණ අනුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද හේතු සහිතව දක්වන්න දැන් බලන්න 36යි 54යි 90යි අංශක 90 කෝණයක් තියෙනවා. එහෙනම් අංශක 90 කෝණයක් තියෙනවා නම් ත්‍රිකෝණය ඔබ දන්නවා ඍජු කෝණය. හරි? අංශක 90 කෝණයක්. ඇති නිසා අංශක 90 කෝණයක් ඇති නිසා ත්‍රිකෝණය ඍජු කෝණික ත්‍රිකෝණය. ත්‍රිකෝණය ඍජු කෝණික ත්‍රිකෝණය.
අංශකාමී කෝණයක් තිබිච්ච ගමන් ත්‍රිකෝණෙ ඍජු කෝණයක්. ඍජු කෝණික ත්‍රිකෝණය. එතන කියනවා කුමන ත්‍රිකෝණයක්ද හේතු සහිතව දක්වන්නේ. ඒක මේ ටික ලියන්න. නැත්නම් මේ පිළිතුර අසම්පූර්ණ. හතරවෙනි ගාන. ත්‍රිකෝණයක එක් කෝණයක් 54යි. එක කෝණයක් 54යි. අනෙක් කෝණ දෙක එකට දෙකේ අනුපාතය නම් එකක් x අනෙක 2යි. කෝණ තුනේ එකතු. x ධන 2යි x ධන 54 180. එයම 3යි x සමානයි 150 180 න් 54 අඩු කරනවා. එහෙනම් එනවා 3යි x සමාන 130යි 126 තුනෙන් බෙදුවා දෙකට x සමානයි අංශක 42 x ලාගේ 42 ත්‍රිකෝණයේ විශාල කෝණයගේ දැන් කෝණ තුන ගැන හිතන්න x 42 නම් 2යි x 48යි 84යි 2යි x 84යි x 42යි වගේ දෙගුණයක් 84යි. එතන එක් කෝණයක් 42යි අනික 84යි දීලා තියෙන එක 54යි. එතන කෝණ තුනේ අගයන් ගත්තාම කෝණ තුන 54යි 42යි 84යි කියන්නේ 90ට අඩුයි කෝණ තුන. එහෙනම් ත්‍රිකෝණයේ සුළු කෝණය. ඒක ලියන්න පුළුවන්. කෝණ තුනේ අගය කෝණ තුනේ අගය අංශක 90ට අඩු නිසා කෝණ තුනේ වාගේ අංශක 90ට අඩු නිසා ත්‍රිකෝණය සුළු කෝණික වේ. ත්‍රිකෝණය සුළු කෝණික වේ. ත්‍රිකෝණය සුළු කෝණික. හරි. පස්වෙනි එක. යම් ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණය. මොකද ප්‍රශ්නයක් කිව්වද? A ධන B 102යි. මේ දෙන්නගේ එකතු 102යි. ඔය දෙන්න එකතු කළාම 102යි. B ධන C 126යි. මේ දෙන්නගේ එකතු ගත්තාම 126යි. අහනවා ත්‍රිකෝණයේ කෝණ තුනේ අගයන් වෙන වෙනම දක්වන්න. ඔකේ අපි දන්නවා දැන් A ධන B ධන C කෝණ තුනම එකතු කරනවා. A ධන B ධන C කෝණ තුනේ එකතු 180. අපිට දීලා තියෙනවානේ A ධන B කියන්නේ 102යි කියලා. A ධන B මේ දෙන්නගේ එකතු 102යි කියලා දීලා. A ධන B. A ධන B කියන්නේ 102යි. එහෙනම් අපි මේ A ධන B වෙනුවට 102 දාමු. එකතු කිරීම C කෝණ 180. එහෙනම් C හොයන්න මොකද කරන්නේ? 180 102 අඩු කරනවා. ඕන් C කෝණය ආවා අංශක 78. මේ දෙන්නගේ එකතු 102 නම් C කෝණය 78. ඒ වගේම හිතන්න A ධන B ධන C ආයත් හිතන්න. A ධන B ධන C කෝණ තුනේ එකතු 180යි. අපිට දීලා තියෙන්නේ B ධන C 126යි මේ දෙන්න. එහෙනම් Aට එකතු කළොත් 126යි 180. ඒ B ධන C 126යි. ඒකෙන් හොයනවා ඒ කෝණය. 180 අඩු කළා 126යි. එහෙනම් ඒ කෝණය එනවා 57යි. ඒ කෝණය හරි B කෝණය හරි. ඒ කෝණය හරි C කෝණය හරි. දැන් B කෝණය හොයන්න. B කෝණය හොයන්න විවිධ ක්‍රම තියෙනවා. මේ දෙක එකතු කරලා 180 අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා A ධන B 102නේ. 102කින් 70ට අඩු කළා නම් 102කින් ඒ කෝණ 54 අඩු කළා නම් B වෙයි. මේ දෙක එකතු 102යි. ඒ 54 එක දානවා. 102කින් 54 අඩු කළා නම් B වෙයි. එහෙම නැත්නම් මෙතන දන්නවනේ B ධන C 120. හය. B ධන C 120යි 120න් C අඩු කළා නම් B වෙනවා. ඔය හැම ක්‍රමයක්ම. ඒ ඕනෙක් දෙයකට B හොයන්න පුළුවන්. හරි මෙතන ඉන්නවා. A ධන B 102යි. A ධන B සමානයි 102. අපිට දීලා තියෙනවා. A ධන B 102. දැනට A දන්නවා 54යි. එහෙනම් B හොයන්න. 102කින් 54 අඩු කළාම එනවා 12 8යි 9න් 5ක් 4යි. අංශක 40. අනෙක් ක්‍රම වලට හැදුවත් එහෙනම් හරි. බලන්න එතනින් එහාට පස්වෙනි පිටුව බලන්න. ත්‍රිකෝණයක පාදයක් දිගු කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර සම්මුඛ සම්පූර්ණ නෙමෙයි එතන වැරදි. සම්මුඛ සම්පූර්ණ කියන වචනේ කපලා දාන්න. සම්මුඛ කියලා එතන ලියන්න.
ඒ කෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමානයි. ඔක තමයි ප්‍රමේය. මතක තියාගන්න ඕනේ. දැන් බලමු මොකක්ද මේ කියන්නේ. මෙන්න අපි ත්‍රිකෝණයක පාදයක් දික් කළා. අපි කොහොම BC පාය දික් කළා කියලා ඩී දක්වනවා. ඒතකොට හැදුණා බාහිර කෝණයක්. බාහිර කෝණයක් හැදුණා. මේ තමයි හැදිච්ච බාහිර කෝණය ACD. ඕක බාහිර කෝණය. ඔය බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයකට. අභ්‍යන්තර කියන්නේ එතනින් ඇතුළට යනවා. එතන නෙමෙයි හැබැයි සම්මුඛ. මේ අනිත් දෙක. ඔය අනිත් දෙන්නගේ එකතුවට මේ කෝණය සමානයි. එහෙනම් ACD කෝණය සමානයි මොන කෝණ දෙක එකතුවටද? CAB කෝණය. CAB කෝණය මේ කෝණය සහ ABC කෝණය. ඔය දෙකේ එකතුවට සමාන වෙනවා මේ බාහිර කෝණය. පාදයේ දික් කරන අතානුක වෙනස් වෙනවා තේරුම් ගන්න. මෙන්න බලන්න මේ ත්‍රිකෝණය. මෙන්න පාදයේ දික් කරා. ත්‍රිකෝණේ PQ ආ. දික් කරලා තියෙන්නේ RP රේඛාවේ ස්ථාපන. ඒතර හැදිච්ච බාහිර කෝණය මේ තියෙන්නේ. SPQ බාහිර කෝණය. එයා තමයි බාහිර. දැන් එයාට සමාන වෙන අභ්‍යන්තර සම්මුඛ දෙන්න ඕනේ. එතනින්ම ඇතුළට යන්න. ඒ කෝණය නෙමෙයි අනිත් එක. මේ කෝණය මේ කෝණය. මේ දෙන්නක එකතුන මෙයා සමාන. එතකොට SPQ කෝණය කාට සමාන? PRQ කෝණය. PRQ කෝණය සහ PQR කෝණය. මේ දෙන්නක එකතුන සමාන. ඒක තමයි ප්‍රමේය කියන්නේ. තවත් රූපයක් බලන්න. මේ වගේ එකක් හිතන්න. ඔන්න XY Z ත්‍රිකෝණ. මෙන්න පාදයක් දික් කළා T දක්වා. මේ හැදුන බාහිර කෝණය. කවුද? YZT කියන බාහිර. මොන බාහිර? YZT. ඔක සමාන වෙන අභ්‍යන්තර මෙතන ගියා සම්මුඛ ආමෙදේ. ZXY. ZXY කෝණය දාන්න. XYZ කෝණය. ඔය දෙන්නගේ එකතුවට මේ බාහිර කෝණය සමානයි. හරි? දැන් අපි බලමු. ඒක සටහන් පොතේ ලියන්න අවශ්‍ය නැහැ අපි ටියුට් එකේ තියෙනවා. දැන් අපි බලමු ඕකේ දෙන ගණන් කීපයක් හදන හැටි. බලන්න. මේ උදාහරණ ලියන්න සටහන් පොතේ. සටහන් පොතේ මේවා ඇඳකට රූප. මේ කෝණය X 42යි 56යි. 42යි 76යි. දැන් මේ x කියන්නේ බාහිර කෝණය. එහෙනම් x සමාන වෙනවා 42 සහ 76 එකතු. 76 ධන 42. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතු. එහෙනම් x සමානයි මේක මුල 8යි 7යි 4යි 118යි x සමානයි. දෙවෙනි උදාහරණය ලියන්න. ඒක සටහන් පොත දාගන්න. දෙවෙනි උදාහරණය බලන්න. මේකේ දැන් බාහිර කෝණය 120යි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි x සහ 56යි. එන ඒ දෙන්නගේ එකතු. මේ දෙන්නගේ එකතු 128ට සමානයි. ඒකෙන් එනවා x වල උත්තරේ 128න් 56 අඩු කරනවා. එන x වල උත්තරේ එනවා 2යි 72යි x කියනකොට. තුන්වෙනි උදාහරණය බලමු. මේ රූපේ බලන්න. x සහ y කියන කෝණ දෙක හොයන්න.
දැන් මේකේ පේනවා මේක 110යි. මේ දෙන්නගේ එකතු 180ට සමාන වෙන්න ඕනේ සරල රේඛාවක් මත පිටිපද්දව. එහෙනම් x හොයන්න පුළුවන්. 180 110 ගන්න. එහෙනම් x ලාගේ ආව 70. ඕකේ පොඩ්ඩක්. මේ බාහිර කෝණේ අභ්‍යන්තර කෝණේ 180. ඊළඟ මේ බාහිර කෝණේ y ගැන සැලකුවා. y සමාන වෙනවා අභ්‍යන්තර මෙතෙන්ට සම්මුඛ මෙතෙන්. මේ දෙන්නක් එකතුව y සමාන. මෙයා 48යි. අනිත් එක්කෙනා තමයි x. අපි x මෙතනින් උමලා තියෙනවා 70. මෙන්නයි දෙන්නක් එකතු වුණා. 118 y සමාන. හරි. දැන් හදන්න බලන්න ටියුට් එකේ 6 වෙනි ගානේ තියෙන කොටස් සියල්ලම සම්පූර්ණ කරන්න. අගහරිය පොඩ්ඩක් හිතන්න තියෙනවා බලන්න කල්පනා කරන්න. 6 වෙනි ගානේ කොටස් 7ක් තියෙනවා. 6 වෙනි ගාන බලන්න. පහත එක් රූපේ ඉංග්‍රීසි අකුරු වලින් දක්වා ඇති ඕනම ලක්ෂණات. පළවෙනි එක ලේසි. x සමානයි එක පැහැදිලි කරන්න පුළුවන් ලේසියෙන් 57යි 66යි. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව සමාන. 6යි 7යි 13යි එකක් විතරයි 12යි අංශක 123යි x ලා. දෙක. දෙවෙනි එකේ x ධන 67 සමාන න බාහිර කෝණ 140. ඒ අනුව x හොයන්න 140 67. අනිත්‍යම x වල උත්තරේ එනවා 10යි 3යි 13න් 6ක් 7. අංශක 70. තුන්වෙනි එකේ x ධන x සමාන වෙනවා 72ට 2යි x 72යි දෙකෙන් බෙදුවා x ලාගේ 36යි. හතරවෙනි රූපේ බලන්න. හතරේ ඉස්සෙල්ලා x හොයන්න 180න් අඩු කරන්න 125. එන x ලාගේ නෝ 55. ඊට පස්සේ y කියන්නේ අර 57යි ඔය x ලාගේ වන 55යි එකතු. y කියන බාහිර කෝණ සමාන වෙනවනේ 57 සහ x කියන 55 එකතු. එහෙනම් y සමාන වෙනවා 7යි 5යි 12යි 11. අංශක 112. පස්වෙනි රූපේ නම් ටිකක් සංකීර්ණයි දැන් කියන පැහැදිලි කරමු. මේ රූපේ බලන්න. ඔය රූපේ මේ රේඛා දෙක සමාන්තරයි. ඔය රේඛා දෙක සමාන්තරයි. මේ කෝණය 88යි. මේ කෝණය මේ කෝණය 47. දැන් අපි අහන්නේ x ලා. දැන් මේ රේඛා දෙක සමාන්තර නම් මේක 44 නම් මේක 47. ඔයගොල්ලෝ රූපේ 47 ලියලා තියෙන්න නැත්නම් තව ක්‍රමයක් තමයි මෙතන මොකක් හරි අපි අකුරක් දාලා ගන්නවා y. අපි පැත්තකින් ලියනවා y සමානයි 47. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් රූපේ මෙතන 47 ලියලා දෙන්න. 47. මේක 47යි. මේක x. මේ දෙන්නගේ එකතු 88ට සමානයි. එහෙනම් x දන්න 47 88යි. එයි මේක බාහිර කෝණයක්. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. x ලාගේ හේවුවා. 88න් 47 අඩු කරා. x ලාගේ 41. x හරි. 6 වෙනි රූපය. 6 වෙනි රූපේ තියෙනවා මේ වගේ අවස්ථාවක්. මේක 100යි. මේක 37යි. මේක ඍජු කෝණයක්. මේක y. මෙතන x. ඔය විදිහටයි තියෙන්නේ. ඔව්. ඉස්සෙල්ලාම අපි x කියන බලමු. x හොයන්න පුළුවන් ලේසි. මේ ඉර අමතක කළ බලන්න. ඔය ඉර අමතක කළොත්. ඔය ටික අමතක කළොත් x සමාන වෙනව නේද? මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. එහෙනම් 90 දන 37 සමාන වෙනවා x ට. මේක 90යි මේක 37යි. අද මැද ඒක අමතක කළා වෙනවා. එහෙනම් x ලාගේ අවංශක 126. ඕක x වල උත්තරේ. දැන් බලමු. දැන් බලමු ඊළඟට y වල උත්තරේ දෙන්න. දැන් y වල උත්තරේ දෙන්න බලමු. දැන් මේ කෝණේ අංශක 100 නම් මේ අනිත් පැත්තේ මේ කෝණේ 80. ඇයි මේ දෙක සරල රේඛාවක් මත පිටිපද්ද කෝණ දෙක. දැන් මේක 80යි මේක y නම්. මේ දෙකේ එකතු x ට සමානයි. එහෙනම් 80 ධන
y සමාන වෙනවා මේ බාහිර කෝණය වනේ 127ට. ඒකෙන් එනවා y වල උත්තරේ 127න් 80 අඩු කරනවා. y වල උත්තරේ එනවා අංශක 47. තව හදන්න තව විකල්ප ක්‍රම තියෙනවා නැත්තේ නෑ. මේක හොයලා මේ කෝණේ හොයාගන්න. ඒක හේවුවට පස්සේ 90න් අඩු කරලා මේ කෝණේ හොයන්න. හරි? මේ කෝණේ හොයාගන්න. ඊට පස්සේ මේ කෝණේ හේවුවට පස්සේ y වල උත්තරේ එතන නෑ. එහෙම ගන්නත් පුළුවන්. 6 වෙනි රූපයයි ගත්තේ 7 වෙනි රූපේ. 7 වෙනි කොටස. 7 වෙනි කොටසේ මේ වගේ රූපයක් තියෙනවා. මේ කෝණය 132යි. මෙතන කෝණය 62යි. මේක x. මෙතන y. 44. මේවා වලට කියලා දුන්නේ නැත්නම් ඉස්සෙල්ලා පොඩක් හිතන්න දුන්නු. දැන් බලමු බැරියයි. දැන් ඉස්සරෝම් පුළුවන් මෙන්න මේ රූපේ මේ ටික විතරක් මතක් කරන්න මේ කෑල්ල විතරක් මතක් කළොත් 132 මේ දෙන්නගේ එකතුවට සමානයි. x ධන 62 සමානයි 132. මේ බාහිර කෝණය මේ දෙන්නගේ එකතුවට සමානයි. ඒ අනුව x හොයන්න 132කින් 62ක් අඩු කරනවා. එහෙනම් x වල උත්තරේ එනවා අංශක 70. x. ඔන්න x ලාගෙන. ඊළඟට මේක 44 නම් මෙයා 44. අපි දන්නවා මේවා ප්‍රතිමුඛ කෝණ. 44 සහ y ගේ එකතු. 44 සහ y ගේ එකතු. සමාන වෙනවා මේ ත්‍රිකෝණය ගැන හිතුවොත් මේ බාහිර කෝණය වන 70ට x වල. මේක 70 නම් එයා සමානයි මේ දෙන්නගේ එකතුවට. ඒකෙන් එනවා y වල උත්තරේ 70 44 අඩු. එහෙනම් y වල උත්තරේ එනවා අංශක 26. ඊළඟ බලන්න 8 වෙනි කොටසේ 8 වෙනි කොටස මේ රූපේ මේ කෝණය අංශක 80යි. මේ කෝණය y. මේක x. මේක ඍජු කෝණය. මේක 27. එතන x වෙනවා මේ දෙන්නගේ එකතු. x සමානයි 27 ධන 90. එහෙනම් x ලාගේ 117. ඔන්න xයි. ඒ මේ ත්‍රිකෝණය ගැන හිතන්න. දැන් මේ ත්‍රිකෝණය ගැන හිතන්න. ආයෙත් මේ දෙන්නගේ එකතුව x ට සමානයි. කියන්නේ y ධන 80 සමාන වෙනවා මේ දෙන්නගේ එකතුව බාහිර කෝණය x 110. ඒකෙන් එනවා y වල උත්තරේ 117න් අඩු වෙනවා 80. එහෙනම් අංශක 37. ඒකත් දැන් තනියම උත්සාහ කරලා හදන්න බලන්න දැන් 7 වෙනි ගාන 8 වෙනි ගාන වීඩියෝ එක නවත්තලා 7යි 8යි හදන්න ඉතින් ඉවරයි. ඒතර ත්‍රිකෝණයේ කෝණ පාඩම උතෙන් ඉවර වෙනවා. හොඳයි. දැන් 7යි 8යි හදලා ඉතින් බලන්න. 7 වෙනි ගානේ මේ රූපයේ A B C D Q මෙතන තියෙනවා D ABC ත්‍රිකෝණයේ AC පාද P දක්වාද AB පාදයේ Q දක්වා දෙකු කර ඇත. AC මත DP. ABD කෝණය ආයෙ හරියට ලියන්න ඈ. හරිය ලකුණු කරගන්න. ABD කෝණය ABD කියන්නේ මේ කෝණය. සමාන වෙනවා. ABD කෝණය සමාන වෙනවා DBC කෝණය. DBC මේ කෝණයට සමානයි. ABD කෝණය DBC කෝණයට සමානයි. ඔය කෝණ දෙක සමානයි. ABD DBC කෝණ සමානයි. ගානේ හල තියෙන ඉස්සෙල්ලම ABD කෝණය අගේ සොයන්න. ABD මේ කෝණය අගේ බලන්න. මේක දීලා තියෙනවා මේක 86යි. මේක 47යි. අපෙන් අහන්නේ ABD කෝණය. දැන් ඔය ABD කෝණයට අකුරක් දාගෙන ලියන්නත් අපිට ලේසියි. අහලා තියෙන කෝණයට තනි අකුරක් දාගන්න. හරි ලේසියි. දැන් මේක x කියලා දැම්මොත් මේකත් x කෝණ දෙක සමානයි. කෝණ දෙක සමානයි. එහෙනම් මේක x නම් මේකත් x නේ ඉස්සෙල්ලාම x වල. x ට 44 එකතු කළා. x ධන 44 සමානයි නම් මෙතන තියෙන බාහිර කෝණය 86යි. ඒකෙන් එනවා x වල උත්තරේ 86 වෙන 44යි. මේ x වල උත්තරය ආව 42යි.
x ලාගේ හරි. x කියලා ගත්තේ අපි කවුද? ABD කෝණය. එහෙනම් අපි කියන්නේ ABD කෝණය 42යි. ABD කෝණය 42යි. බලන්න උත්තරේ හරි. දෙවෙනි කොටස. ඒ කෝණ වෙනකොට තනි අකුරක් දාගත්තාම ඔයාලට ලියන්න ලේසියි. BCP කෝණය. BCP කියන්නේ මේ කෝණය. දැන් වෙන අකුරක් දාන්න අරගෙන දාන්නේ. මේක y කියන්නේ. කොහොම y කියන්නේ? දැන් x හොයලා තියෙන්නේ. x හොයලා තියෙන්නේ 42යි. එහෙනම් මේක 42යි. එතකොට මේකත් 42යි. එයි මේකත් x නේ. ඒ දෙක සමානයි කියලා ගන්න කිව්වා. එහෙනම් y හොයන්න දැන් පුළුවන්. y කියන කෝණය සමානනවා 42 සහ 86 එකතු. 42යි 86යි එකතු. මේක 42යි මේක 86යි. අභ්‍යන්තර සම්මුඛ 128යි y වල. අපි y කියලා ගත්තේ BCP කෝණය තමයි. ඕ BCP කෝණය හේවුවා 128යි. BCP කෝණයක් හරි. ඊළඟට BCD කෝණය. මේ පැත්තේ. එතකොට මේක දන්නවනම් හරිම ලේසියෙන් BCD එයි. එහෙනම් මෙන්න තුන්වෙනි කොටස BCD කෝණය. 180න් අඩු කරනවා. මේ y වල උත්තරේ 128යි. 180 128ක් අඩු කරනවා. අංශක 52යි. ඒ BCD කෝණය. මේක හොයාගන්න 52යි. එහෙම නැත්නම් මේ තුනේ එකතු 180ක් වෙන්න 180 මේ දෙන එකතු අඩු කළා තේත් දෙනවා. වෙනසක් නැහැ. එහෙම අඩු කළත් දෙනවා. හරි. ඊළඟට අහලා තියෙන්නේ CBQ කෝඩ්. CBQ. CBQ කියන්නේ මේ භාගය. ඒක හොයන්න විවිධාකාර ගොඩාක් ක්‍රම තියෙනවා. එකම ක්‍රමයක් තමයි 180 මේ 42 84 අඩු කරන උත්තරේ. තව ක්‍රමයක් තමයි මේ කෝණය සමානනවා. මේ මැද ඉර අමතක කළොත්. ඕක අමතක කළොත් බලන්න. මේ කෝණේ එකතු වල කෙලින්ම මේ කෝණය සමාන වෙනවා. CBQ කෝණය සමාන වෙනවා මේ දෙන්නක එකතු. එහෙනම් හතරවෙනි කොටස CBQ කෝණය සමාන වෙනවා 44 ධන 52කට. එකතු කළොත් එනවා අංශක 96. OCBQ. හරි. ඒ ගන්න බලන්න. 8 වෙනි ගාන බලන්න. 8 වෙනි ගාන බලන්න. මේ රූපයේ P Q R S මෙතන තියෙනවා PQR ත්‍රිකෝණයේ QR පාදයේ S දෙක දික් කර QR පාදයේ S දක්වා දික් කර QR මත TPටයි QPT මෙන්න මේව වැදගත් QPT ඔය දීලා තියෙන තොරතුරු සමානයි PQT ඒවා ලක්ම කරන්න QPT QPT මේ කෝඩ් අපි අකුරක් දාමු PQT ට සමාන PQT මෙයට සමාන මේක x මේක x කෝණ දෙක සමාන PTR කෝණ PTR සමානයි TPR ලකුණු කරන්න PTR මේ කෝණ අපි දාමු වෙන අකුරක් y TPR මේකට සමාන y මේක y නම් මේක y PQT කෝණය x නම් ආගාන කියලා තියෙනවා. PQT කෝණය x කියලා ගන්න කියලා තියෙනවා. x නම් PTR කෝණය යගේ x ඇසුරෙන් සොයන්න. y අමතක කරමු. දැන් මේකේ x නම් මේකත් x කියලා අපි ගන්නවා. හරි? ඉතින් ඒක ලියන්නේ මෙහෙමයි. PTR කෝණය x නම් මේ කෝණය x නම් PQT කෝණය x නම් PQT මේ කෝණය x නම් මේකත් x නේ QPT කෝණෙත් x QPT කෝණයත් x ඒක පැහැදිලිද QPT සමානයි PQT අපි PQT කෝණ x කියලා ගත්තොත් QPT කෝණෙත් x එයි මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා දැන් අපි ගහන්නේ PTR කෝණ. එහෙනම් PTR කෝණ සමාන වෙනවා මේ දෙන්නක එකතු වල මේක බාහිර කෝණයක්. මේ ත්‍රිකෝණය ගැන හිතුවොත්. එහෙනම් මේ බාහිර කෝණය x ධන x ට සමාන වෙනවා. එහෙනම් උත්තරය 2x.
භෝගික PTR කෝණය දෙකයි පළවෙනි කොටස දෙක BRS කෝණය මේ කෝණය දැන් අපිට දීලා තිබුණේ PTR කෝණය සමානයි TPR කියලා. එතකොට PTR කෝණය දැන් මේක 2x කියලා දාන්න. අර අපි ඉස්සෙල්ලා දාපු y කෝණය මේක 2x කියලා දැම්මොත් TPR කෝණය TPR මේකත් 2x. ඒ මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ දෙවෙනි කොටස PTR කෝණය 2x නිසා PTR කෝණය 2x නිසා TPR කෝණය 2x. TPR කෝණය 2x. ඒ දෙක සමානයි කියලා දීලා තියෙනවා. මේක 2x නම් මේක 2x. දැන් බාහිර කෝණය ගන්න. මේ ත්‍රිකෝණය ගැන හිතන්න. මේ බාහිර කෝණය මේ දෙන්නගේ එකතුවට සමානයි. එහෙනම් PRS කෝණය සමාන වෙනවා 2x තන 2x. මේක 2x මේක 2x. දෙන්නගේ එක 4x. මේ බලන්න ඕක එක්සර්සයිස් ලියන්න තව කරන්න. ඔය රේඛාව මතක කරගන්න. දැන් මේක x. මේ මුළු කෝණය බලන්න. මේ ටික x මේක 2x. මුළු කෝණය 3x. එහෙනම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. ආයෙත් වෙනවා 4x. ඒ තවත් ක්‍රමයක් ගන්නවා දැන්. ඔය ඥාන්තිය ගන්න විවිධාකාර ශිල්පීය ක්‍රම තියෙනවා දැන්. ඒ විවිධ ක්‍රම දකින්න ඒක තව සැබෑ දක්ෂයෙක් වෙන්න. හරි උච්චරයි හරි. ඉවරයි. දැන් පුතේ ඔන්න මම මේ පාඩම විශේෂයෙන් දැන් මේ අපිට මේ තවත් සතියක් නිවාඩුවම වුණා. මේම කරන්න ගියොත් පාඩම් ඉවර කරගන්න බෑ. ඒ හින්දායි ත්‍රිකෝණයේ කෝණ පාඩමක් දැන්. ඉදිරියට මේ නිවාඩු කාලයේ මේ වගේ දික් වුණොත් එම ඔබට දිගටම මේ විදිහට වීඩියෝ මගෙන් උගන්වනවා. ටියුට් ටික ඔබට කොහොම හරි ලැබෙන්නත් සලස්සනවා. හරි? ඒ වැඩ ටික කරගෙන යන්න. මේකෙත් පැවරුම ඔබට සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟ පන්තියේ දවසක ඕකෙත් පැවරුම සම්පූර්ණ කරලා තියන්න. පාඩම සම්පූර්ණ ඉවරයි. අපිට ලබන සතියේ පන්ති පටන් ගත්තොත් දිගට යන්න පුළුවන්. එහෙම නැත්නම් දිගට මේ වගේ පාඩම් YouTube කරලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. හරි එනවායි.